සුබ උදෑසනක් සෑම කෙනෙකුට. අද දෙවියන් වහන්සේගේ වචනෙන් මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ කතා කරන දේව පණිවිඩයට ආසාවෙන් අවධානය යොමු කරන්නට සූදානම්ෙන් ඉන්න ඔබ හැම කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මා පිළිගන්නවා. අපි යාත්‍රා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ ජීවමාන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් යාත්‍රා කොට ඔබට බාර වෙනවා. ඔබගේ රුධිරයේ මත අපි සියලු දෙනා වසා ගන්න මාද දේ වචන අසන හැම කෙනෙකුද වහන්සේගේ ලේන් වසා පවිත්‍ර කොට ස්වාමින් වහන්සේගේ හඬ අසන්නට පුළුවන් වූ ආත්මික නිදහසක් ඇතුව ශුද්ධාත්මයන් වහන්සේගේ මහිමාන්විත ආශිර්වාදයේ සහ තේජසින් යුක්ත වූ අභිමුඛයක් අපි හැමෝටම දෙන්න කියලා යාචනා කරනවා. පියාණනි වහන්සේ විසින් කතා කරන ලද වාක්‍ය මලාකිගේ මුඛයෙන් පිට වුණාසේ දැන් ශුද්ධාත්මයන් වහන්සේ කන්නකොටගෙන එම වාක්‍ය යලි කතා කරන්නට මටද එම ආලේපයම නිදහස් කරන්න. එදා ඇසූ වචනය මනුෂ්‍ය ජීවිතේ පරිවර්තනය කළක් මෙන් අදත් වහන්සේගේ දරුවන්ට මේ වචනය ඇසෙන විට වහන්සේගේ ආශිර්වාදයෙන් ඔවුන් වෙනස් කරන්න. යාත්‍රාකට ඔබට බාර කරනවා. යට විරුද්ධව නැගිටින මේ ලෝකයේ දෙවියා සාතන්ගේ බලය යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ අධිපති බලධාරී බල පරාක්‍රම ස්වර්ග ස්ථානවල සිට සියලු දුෂ්ටකමේ සේනා යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ දැන් දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන පිණිස ශුද්ධාත්මනි ඔබ අපාතර ක්‍රියා කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. මගේ මාතෘකාව දෙවියන් වහන්සේගෙන් කොල්ල කෑම කියන මාතෘකාව. මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට 11 වෙනි පදයේ දක්වා. පෙර සිටි නුඹලාගේ මුතු මිත්තන්සේ නුඹලාද මාගේ ආඥාවලට පිටුපා ඒවා කඩ කළහුය. එහෙත් මා වෙත හැරී එන්න. එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. අපි කෙසේ හැරියෙන්නේ මුදයි නුඹලා අසන්නෝය. දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන්ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැතිවත් නුඹලා මා රවටන්නහුය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහිදීය. මුළු ජාතියම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට ශාපයක් පැමිණ ඇත. මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනින්න. එසේ කළ විට ස්වර්ගයෙහි කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශිර්වාද නොදෙන්නෙමුදැයි සෝදිසි කර බලන්න. ගොයම් මැස්සන්ගෙන්ද නුඹලාගේ ගොයම් විනාශ වන්න මම ඉඩ නොදෙමි. නුඹලාගේ මිදිවැලේ ඵලදාවත් සාරවත් වන්නේ යයි සියලු බලති සමිඳන් වහන්සේ වදාරනසේක. එවිට නුඹලාගේ දේශය යහපත් දේශයක් වන බැවින් සියලු ජාතීන් නුඹලා වාසනාවන්තයයි කියනු ඇත. දෙවියන් වහන්සේගෙන් කොල්ල කෑම කියන තේමාව නැත්නම් මාතෘකාව තුලින් අපි අද ඉගෙන ගන්න යනවා. එදා ඊශ්‍රායෙල් ජාතියට දෙවියන් වහන්සේ මලාකි තුමා තුලින් කතා කරපු මේ දිවසීමේ පණිවිඩය ඔවුන්ට කෙසේ බලපෑවද අද අපිට කොතරම් ආශිර්වාදයක්ද කියන එක. මතක තබා ගන්න මරණය නැමැති මිලෙන් සියලු ගෝත්‍රවලින්ද සියලු භාෂාවලින්ද ජනයන්ගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් ක්‍රිස්තුස් වහන්සේට බලයද ධනයද ප්‍රඥාවද පරාක්‍රමයද ගෞරවයද මහිමයද ප්‍රශංසාවද ලබන්නට සුදුසුයි යයි එලිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. 4 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. ප්‍රිය සහෝදරයා සහෝදරී, ඊශ්‍රායෙල් ජාතිය දෙවියන් වහන්සේ සුද්ධ ජාතියක්, තෝරාගත් සෙනගක්, ස්වාමින් වහන්සේ සන්තක ජාතියක් ලෙස ජාතීන් අතරින් දෙවියන් වහන්සේ තෝරාගත්තාසේ කිතුණුවන් වන ඔබමා යේසුස් වහන්සේගේ මරණය නැමැති මිලය ගෙවීමෙන් ඔබමා සියලු ජාතීන් අතරින්
භාෂා සහ ගෝත්‍ර අතරින් උන්වහන්සේ උදෙසා දෙවියන් වහන්සේ වෙනුවෙන් මාවත් ඔබවත් මිලදී ගෙන තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ. ඒ ක්‍රිස්තුස් වහන්සේට බලයද ධනයද ප්‍රඥාවද පරාක්‍රමයද ගෞරවයද මහිමයද ප්‍රශංසාවද ලබන්නට සුදුසු තැනන් වහන්සේයයි එළිදරව් පොතේ සඳහන් කරනවා. පළවෙනි කාරණාවට අපි අවධානය යොමු කළොත් මලාකි පොතේ අපි මේ කොටසේ ස්වාමීන් වහන්සේ කුමක්ද කියන්නේ කියලා සමිඳානන් වහන්සේ ඉල්ලා සිටින දෙයත් උන්වහන්සේගේ පොරොන්දුවත් කුමක්ද? අපි පළමුව බැලුවොත් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ ඇදහිල්ලෙන් සහ කීකරුකමෙන් හැරී එන්න කියා 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සඳහන් වෙනවා. පෙර සිටි නුඹලාගේ මුතුන් මිත්තන්සේ නුඹලාද මාගේ ආඥාවලට පිටුපා ඒවා කඩ කළහුය. එහෙත් මා වෙත හැරී එන්න. එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. අපි කෙසේ හැරී එන්නෙමුදැයි නුඹලා අසන්න වූ. ඇදහිල්ලක් නැති මිනිස්සු එවැගේම කීකරුකමක් නැති මිනිසයන් වෙතට දිවස්වරයා කතා කරලා කියනවා ඔබ ඇදහිල්ල සහ කීකරුකම ඇති මිනිසෙක් වෙන පිණිස හැරිලා එන්න මා වෙතට කියලා. අපි දකිනවා ද්විතීය කතාවේ 4:30 වෙනි පදේ කියනවා දුක් කරදර පැමිණෙන විටවත් එව නැත්නම් අවසානයේදීවත් ඔබ දෙවියන් වහන්සේ වෙත හැරී උන්වහන්සේගේ හඬට අවනත වන්නහු නම් උන්වහන්සේ කියනවා මමත් නුඹලා වෙත හැරෙනවා කියලා. ප්‍රිය සහෝදරයා සහෝදරිය ඊශ්‍රායල් ජාතිය විප්‍රවාසයේ ඉඳලා නැවත ඇවිල්ලා ඔවුන් දැන් අලුතින් ජීවිතේ පටන්ගෙන යන වෙලාවේදී මලාකිතුමා කියනවා ඔබ හැරිලා එන්න කියලා. මොකද්ද දෙන පොරොන්දු? උන්වහන්සේ කියනවා මලාකි 3:7 කියනවා උන්වහන්සේද මමත් නුඹලා වෙත හැරී එන්නෙමි කියලා. උන්වහන්සේ දයාවෙන් විත දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය අත්හරින්නේ නැති බව ද්විතීය කතාවේ 4 අපිට සඳහන් කරනවා 31 වෙනි පදේ. අපි දකින දෙයක් තමයි මේ බයිබල් කොටස තුල ඊශ්‍රායල් ජනතාවට හැරලා එන්න කතා කරන විට අපි බැලුවොත් දෙවෙනි කාරණාව එක යටතේ දෙවෙනි කාරණාව දිහා බැලුවොත් ඊශ්‍රායල් ජනයාගේ ප්‍රශ්නයට දෙවියන් වහන්සේ දෙන පිළිතුර කුමක්ද? දෙවියන් වහන්සේ පවසනවා දෙවියන් වහන්සේව රැවටීම නොකළ යුතු දෙයක් උවත් ඊශ්‍රායල් වරුන් දෙවියන් වහන්සේව රවටා ඇති බව. අපි දන්නවා මිනිස්සු රවටනවා. සමහර විට අපි අපේ දෙමාපියන්ව රවටනවා. සමහරට අපි අපේ ගුරුවරු අපේ ප්‍රධාන පාලකයන් දේවදාසයන් රවටනවා. මුදලාලිව රවටනවා. මිනිස්සුන්ව රවටනවා. ව්‍යාපාරිකයන් විසින් ජනයාව රවටනවා. දේශපාලකයන් මිනිස්සුන්ව රවටනවා. මතක තබා ගන්න මිනිස්සු එපමණකින් නතර නොවි. ඊශ්‍රායල් ජාතිය දිහා බැලුවොත් දැනස කියනවා ඊශ්‍රායල් වරුන් නොබලා මාවත් රවටනවා කියලා. දැනස කියන ඊශ්‍රායල් වරුන් දෙවෙනාසේ රවටා ඇත්තේ කුමකින්ද? පෙර සිටි නුඹලාගේ මුතුන් මිත්තන්සේ නුඹලාත් මාගේ ආඥාවට පිටුපායවා කඩ කළහුය. මා වෙත හැරී එන්න. එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. අපි කෙසේ හැරී එන්නෙමුදයි නුඹලා අසන්නමයි. 8 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන්. මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැතුවත් නුඹලා මා රවටනහොය. නුඹලා මා රවටන්නේ දසෙන් කොට සහ පූජාවන් පිදීමෙන්. දැනස කියනවා නුඹලා මාව රවටන්නේ දසෙන් කොට සහ පඬුරු නැත්නම් පූජා පිදීමෙන් කියලා. මුළු ජාතියම මා රවටන බැවින්. දැන් මෙහිදී ඉතා වැදගත් දෙයක් සිදු වෙනවා. අපිට පේනවා මිශ්‍ර විවාහ
ගැන කතා කරන විට දෙවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කිව්වේ ජුදාහි සෙනග දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව කඩ කරලා තියෙනවා. හැබැයි ඒදී සඳහන් කරන වැදගත් දේ ඔවුන්ගේ පියවරුන් සමග දෙවියන් වහන්සේ කළ ගිවිසුම ඔවුන් කැඩුවා කියලා කියනවා. ඒදී පියවරු ඒ ගිවිසුම කැඩුව බවක් සඳහන් කරන්නේ නැහැ. නමුත් ඊශ්‍රායල් ජනයා ඒ ගිවිසුම කැඩුවා. ඔබ දන්නවා ආබ්‍රහම්ගේ දරුවෝ අතරින් එකම පුත්‍රයා වන ඊසාක්ට විවාහයක් තෝරා ගන්න විට එපා කියපු තහනම් කරපු ජාතියෙන් ඔවුන් විවාහ වුණේ නැහැ. ආබ්‍රහම් ඒකට කීකරු වුණා. නමුත් මෙහිදී සඳහන් කරනවා ඊටත් වඩා වෙනස් දෙයක්. මෙහිදී කියනවා නුඹලාගේ මුතුන් මිත්තනුත් මාව රවටලා තියෙනවා දෙවියන් වහන්සේට දසෙන් කොටස දීම සහ පඬුරු පිදීමේදී. වදන ආබ්‍රහම් තමයි ස්වේච්ඡාවෙන්ම දසෙන් කොටස දෙන්න ගත්තේ. ඒ කාලේදී දස පනතක් ආගමික නීතියක් තිබුණේ නැහැ. හිතේ සතුටින් දසෙන් කොටසක් දුන්නේ. ඉන්පස්සේ එතුමාගේ මුණුපුරා වන යාකෝබ් දසෙන් කොටසක් දෙන බවට බෙතෙල් හිදී පොරොන්දු වෙනවා. තම සහෝදරයාගෙන් ආරක්ෂා වෙන පිණිස විදේශ රටකට යන විට. නමුත් ඔහු ඒක ඉටු කරන්න ප්‍රමාද වෙන විට ඔහුගේ පවුලේ ආරක්ෂාව පවා නැතුව ගොසින් දරුවා දූෂණයට පවා ලක් වෙලා ඒ ගිවිසුම කැඩුව ඔහුට විශාල අභියෝග රාශියකට මුහුණ දෙනවා. අවසානයේ දෙවනස කියනවා නුඹේ සහෝදරයාගෙන් ආරක්ෂාව සොයාගෙන පිට වෙලා යන වෙලාවේ නුඹට මා හමු වෙන ඒ බෙතෙල් වලට නුඹ එන්න ඕන. එච්චරයි දෙවනස කිව්වේ. යාකෝබට මතක් වුණා බෙතෙල් වලදී ඔහු කරපු ගිවිසුම. අපි කරන දේවල් අපි කියන දේවල් අපිට අමතක වුණාට ජීවමාන දෙවියන් වහන්සේට අමතක නැහැ. ඔහු ඒක නොකර සිටියා. ඒක ඊට නොකර හිටියා. ප්‍රිය සහෝදරයා සහෝදරිය දෙවනස්ගේ වචනේ කියන නුඹලාගේ මුතුන් මිත්තන් පවා මේ වරද කරලා තියෙනවා. නුඹලා පමණක් නොවේ. නුඹලාගේ මුතුන් මිත්තන් පවා මේ වරද කරලා තියෙනවා. මගේ ආඥාවලට පිටුපායවා කඩ කළහුය. ඒ විතරක් නේ මා වෙත හැරියෙන්න. එවිට මමත් නුඹලා වෙත හැරියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ කියනවා. ප්‍රිය සහෝදරය සහෝදරි මුළු සිතින් ස්වාමීන් වහන්සේ වෙතට හැරෙනවා කියන අදහසට වඩා උන් අර්ථ වශයෙන් දෙවියන් වහන්සේගේ වචනය ඉටු කරපු බව අපිට පේනවා. මුළු ජාතියම මා රවටන බැවින් නුඹලා සියල්ලන් මත ශාපයක් පැමිණ ඇතැයි ස්වාමීන් වහන්සේ පවසනවා. දෙවියන් වහන්සේ රැවටීම සුළු දෙයක් නොවේ. ඊශ්‍රායල් වරුන් ගමන් කරමින් සිටියේ වැරදි මගක බව ඔවුන්ට තේරුමක් තිබුණේ නැහැ. ඇත්තටම දිවසීමේ වචනය ඔවුන් වෙතට ලං වෙන තුරු ඔවුන් නිවැරදිව ජීවත් වෙනවා කියලා ඔවුන් සිතාගෙන හිටියා. අපි ගොඩක් කලාට දේ වචනේ අපිට මනා ලෙස එළිදරව් වෙන විට ඒ ආලෝකයේ අපි කරා පැමිණ ඒ ඇති සත්‍ය අපිට වටහා දෙන විට අපිට තේරෙනවා අපි මුලාව ගොස් සිටිය බව. දැන් මෙහිදී අපිට පේනවා ඊශ්‍රායල් වරුන් ගමන් කරමින් සිටියේ වැරදි මගක බව. හැබැයි උන් නොදැන සිටියා. සෙනගගෙන් කොල්ල කනවා මදිවට දැන් දෙවියන් වහන්සේගෙනුත් ඊශ්‍රායල් ජනයා කොල්ල කන්න පටන් ගන්නවා. දෙවියන්සේ රැවටීමට උත්සාහ ගන්නේ ඇත්තටම අනුවන මිනිසයන්. නමුත් ඊශ්‍රායල් ජනයා දෙවියන් වහන්සේවත් රවටනවා. ඊශ්‍රායල් ජනයා අහනවා පෙරලා ප්‍රශ්නයක්. අපි කෙසේ හැරි එන්නේ දැයි ඔවුන් දෙනසෙන් අහනවා. ස්වාමීන් වහන්සේගේ දාසයෙක් කියන කොල්ල කෑමෙන් වැළකී කොල්ල කෑම නොකරන එක විතරක් නොවේ. දසෙන් කොටස පඬුරු නිවැරදි විදිහට නිවැරදිව දසෙන් කොටස ගේන්න කියලා කියන. ප්‍රිය සහෝදරයා සහෝදරිය ඊශ්‍රායල් ජාතියට දෙවියන් වහන්සේ දසෙන් කොටසක් නියම කරන්න කලින් ආදී පියාවන ආබ්‍රහම් සමාට ලැබුණු දෙයින් මෙල්කිසෙදෙක් කියන උත්තම පූජකයාට ඔහු පිදුවා. එතන තමයි දසෙන් කොටස කියන එක ව්‍යවස්ථාවට
පෙරස් තිබුණා වූ දෙයක්. යුදෙව් ජාතිය සම්බන්ධව විවස්ථාව ලැබෙන්නටත් පෙර ආබ්‍රහම් සතුටින් දෙවියන් වහන්සේට එවැනි දෙයක් දෙන්නට නිගමනය කළා. නමුත් පසු කාලේ උන්වහන්සේ ව්‍යවස්ථාවෙන් ඒ අනිවාර්ය දෙයක් ලෙස ඊසල් ජනයාට නියෝග කළා. ඔවුන්ගේ පියා වගේ ඒ ආසාවෙන් ඉටු කරයි කියලා හිතාගෙන. දසෙන් කොටසේ යනුවෙන් අදහස් වුණේ උපයන සියලුම දෙයින් හා සෙනගට අයිති පසු සම්පත් වලින් ආදායමෙන් දසෙන් කොටසක්. ලෙවි 27 30 සිට 32 සඳහන් වෙනවා. ලෙවි 27 30 සිට 32. කෙත්වතුවල දාන්නෙන් හෝ ගස්වල පළදාවෙන් හෝ ඇතිවෙන භූමියේ මුළු අස්වැන්නෙන් දසෙන් පංගුවක් සමිඳන් වහන්සේට කැපවුවකි. එවැන්නක් උන්වහන්සේට සුද්ධ වස්තුවකි. යමෙක් ඒ දසෙන් පංගුව නිදහස් කරගනු කැමැති නම් එයින් පහෙන් පංගුවක් ඊට අමතරව එකතු කළ යුතුය. ගණන් කරන පිණිස කෙවිත යටින් යන ගව පට්ටිවල හෝ එළු බැටලි පට්ටිවල හෝ දහවන සතා ස්වාමීන් වහන්සේට කැප කළ යුතුය. ඌ හොඳද නරකද කියා සොයන්නට හෝ ඌ මාරු කරන්නට හෝ ඔහුට යුතු නැත. එසේ මාරු කළොත් පළමු සතුන් දෙදෙනාම ස්වාමීන් වහන්සේට කැපවනු ඇත. උන්වහන්සේ උන් ආපසු නිදහස් කරගත නොහැක. ස්වාමීන් වහන්සේ සීනයි කන්දේදී ඊශ්‍රායල් ජනයා උදෙසා මෝසෙස් දුන් ආඥාව මෙය. ප්‍රිය සහෝදරයා සහෝදරිය, දාවෙනි සතා වහන්සේට අයිති. ඒ මාරු කරන්න බෑ. සත්තු දිගට උන් පොලිමේ ගැසුවාම පූජකයා වෙලා තට්ටු කියලා 10 වෙනි සතාගේ මතට තට්ටු කරපුවම මේ සතා දෙවියන් වහන්සේට අයිති. අස්වැන්නෙන් සහ පසු සම්පත් වලින් සියලුම ආදායම් මාර්ග වලින් දසෙන් කොටස. කෙනෙකුට ඒක නොදී ඉන්න තීරණය කරොත් එක් මාසකදී ඒක නොදී හිටියොත් එක් අවස්ථාවකදී ඔර ගන්න අවස්ථාව තියෙන නොදී ඉන්න. නමුත් ඊළඟ මාසෙදී ඒ දසෙන් කොටසට පහෙන් පංගුවක් එකතු කරලා ගේනවා. ඒ කියන්නේ එකකින් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේට අයිති සුද්ධ දෙයක්, එය කැපවූ දෙයක් බැවින් එය ගැනීම නොකළ යුතුයි කියන එකයි ඒ අදහස් කළේ. දැන් මෙහිදී අපි දකිනවා දසෙන් කොටස වර්ග කීපයක් ඊශ්‍රායල් ඉතිහාසයේ ඊශ්‍රායල් වරුන්ට දෙනාසේ අනිවාර්ය කරනවා. පළමුව අපි දකිනවා ගණන් කතාවේ 18:21 සිට 32 සියලුම ඊශ්‍රායල් ජනයා තමාගේ ආදායම් වලින් ඉහත කිව් දේවල් වලින් තමුන්ගේ දසෙන් කොටසක් ලෙවි වරුන්ට දිය යුතුයි. මෙය ඊශ්‍රායල් ජනයා අතර තිබිය යුතු අනිවාර්ය නීතියක්. ගණන් කතාවේ 18:21 සිට 32. ඒ ලෙවිවරුන්ට එහෙම නැත්නම් ඒ ලෙවි සේවකයන්ට දේව සේවකයන්ට ලැබෙන දසෙන් කොටසෙන් දසෙන් කොටසක් උත්තම පූජක ආරොන්ගේ පවුලට ගෙන යා යුතුයි. ආරොන් ඒනුත් දසෙන් කොටසක් දෙවියන් වහන්සේගේ සුදස්ථානයට පුදන්න ඕන කියලා බයිබලයේ කියනවා. ඒ පළවෙනි දේ සහ ඒක ඊශ්‍රායල් ජනයා විසින් පිළිපැදිය යුතු අනිවාර්ය දසෙන් කොටස දීම. දෙවෙනි දසෙන් කොටස දීමක් ගැන කතා කරනවා. කෘෂි ඵලදාවෙනු සතුන්ගෙනු දසෙන් කොටසක් ගෙන ඒවා රැගෙන ඇවිත් දෙවියන් වහන්සේගේ ගෘහය ඉදිරියට ගෙනල්ලා එහි සේවය කරන ලෙවිවරුන්ට දෙමින් තමන් අනුභව කරමින් ස්වාමීන් වහන්සේ ඉදිරියේදී ප්‍රීති වෙන්න කියලා ද්විතීය කතාවේ 12:5 සිට 18 සඳහන් කරනවා. හිටපු ගමන් තමන්ගේ අස්වැන්නෙන් දසෙන් කොටසක් ගෙනල්ලා ඒ ලෙවිවරුන්ටත් කොටසක් දීලා තමනුත් දේව අභිමුඛයේදී උයාගෙන පියාගෙන කමින් තමාගේ සියලු ආදායම් මාර්ගවල සැපයුම් කරුසා ආශිර්වාද දුන්න දෙවියන් වහන්සේ ඉදිරියේදී දේව ගෘහයේ ඉදිරියේදී ප්‍රීති වෙන්න කියලා කියනවා.
එය ලෙවිවරුන්ට දෙන දේ නොවේ. ඒ තමා විසින් ස්වේච්ඡාවෙන් වෙන් කරගත් අමතර දසෙන් කොටසක්. දිතේ කතාවේ 12:5 සිට 18 සඳහන් වෙනවා. තුන්වෙනි දසෙන් කොටසක් ගැන සඳහන් වෙනවා. සෑම අවුරුදු 3කට වරක් දසෙන් කොටසක් තමා වෙන් කරගන්න. ඒ මුළු වසරේම ආදායමෙන් දසෙන් කොටසක්. ඒ කොටස අරගෙන ආවිත් ඒ කොටසක් ලෙවිවරුන්ටත් විදේශින්ටත් වැන්දඹුවන්ටත් අනාථ මිනිසයන්ටත් දෙන පිණිස නගරේ යම් ස්ථානවල ඒවා තබන්න ඕන. මිනිසයන්ට ඇවිල්ලා ඒන් අරගෙන යන්න. දිලිදු මිනිසයන්ට ඒන් අරගෙන යන්න. ඉතින් වසර 3කට සැරයක් තමාගේ සියලු ආදායමෙන් වසර පුරාම ආදායමෙන් කානාන් දේශයට ඇතුළු වුණාට පස්සේ මේ නියෝගය කරන්න ඕන. ඒ ආදායමෙන් 10% රැගෙන ඇවිත් නගරේ දොරකඩ ළඟ ඒවා තියන්න ඕන. ඒන් ගන්න පුළුවන් වෙන්නේ දේව සේවය කරන ලෙවිවරුන්ට සහ විදේශීය අසරණ මිනිසයන්ට විජාතින්ට එවැගේම වැන්දඹුවන්ට සහ අනාථයන්ට ඇවිත් එතෙන්දී සමාජයේ අවශ්‍යතාවය උදෙසා ඒන් යමක් අරගෙන යන්න සියලු ඊශ්‍රායෙල් ජනයාම තමාගේ ආදායමෙන් 10% ඕන් වසර 3කට සැරයක් ගෙන තබන්න ඕන ඒ තැන්වල. ඉතින් කියනවා ද්විතීය කතාවේ 14:28 සිට 29. ප්‍රිය සහෝදරය සහෝදරිය මේ අනපන 3ම දුන්නා. ඉතින් ඊට වැදගත් දේ සමාජයේ ආදායම නිසා පස් සම්පත් වල සතුන් සිව්පාවන්ගෙන් දසෙන් කොටසක් මුලින්ම හැම වතාවකම ගේන්න ඕන දෙවියන් වහන්සේගේ සේවකයන්ට ලෙවිවරුන්ට. එය කඩන්න බෑ. ඊට අමතරව තමයි හිටපු ගමන් පවුලක් වශයෙන් තමාගෙන් ආදායම කොටසක් අරන්ලා දේව ගෘහයේ තබාගෙන උයාගෙන පියාගෙන කමින් ලෙවිවරුන්ට දෙමින් තමන් භුක්ති විඳිමින් තමාගේ සියලු සම්පත් දුන්නේ දෙවියන් වහන්සේ කියලා ප්‍රීති වෙන්න කියලා කියනවා. ඊට අමතරව තමයි වසර 3කට සැරයක් තමාගේ ආදායමෙන් සියලු ආදායමෙන් දසෙන් කොටසක් වසර පුරාම අරගෙන ආවිලා දෙවියන් වහන්සේගේ සෙනග අතර දුප්පතුන්ට පූජකයන්ට අනාථයන්ට විදේශිකයන්ට දෙන්න ඊසල් මිනිස්සු කටයුතු කළ යුතුව තිබුණා. මේ පනත් කඩන්න බෑ කාටවත්. මේ පනත් ඉටු කළ යුතුයි කියලා කියනවා. දෙපිය සහෝදරය සහෝදරේ පඳුරු කියලා කිව්වේ පූජා සහ පූජකයන් සඳහා පොදුවේ නියම කළ පූජාවන් වල කොටස් වෙන්න පුළුවන්. ගීතාවලිය පුරාම නිතරම දාවිද් ගායනා කරනට කිව්ව දෙයක් තමයි පඳුරක් රැගෙන ස්වාමිදුන්ගේ ගෘහයට පැමිණෙන්න කියලා. හිස් අතින් එන්න එපා කියලා කියනවා. නිසා ඔන්න නිතරම දෙවිඳුන්ට දීමේ වටිනාකම ඒ භක්තිවන්ත දැහැමි මිනිස්සු තේරුම් ගත්තා. එනිසාම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔවුන් බලවත් ලෙස භුක්ති විඳා. එනිසා මතක තබා ගන්න මේවා නියම ලෙසින් නුදුන් විට සේවාවන් වල යෙදෙන අය දේවමාලිගාවේ සේවාවන්ට කැපවෙච්ච මිනිසයන්ට ඒ සේවය කරගන්න බැරුව යනවා. විශාල පිරිසක් ලෙවිවරු සිටියා දේවමාලිගාවේ පේරුවෙන් පේරුවට සේවය කරා. ඒ වගේම නගරවල හිටියා දේවචනේ උගන්වමින් ව්‍යවස්ථාවේ කාරණා කියන්නා වූ ලෙවි ගෝත්‍රිකයන්. මේ අයගේ පැවැත්මට ඉඩකඩම් තිබුණේ නැහැ. මේ අයගේ ජීවිත සම්පූර්ණයෙන් කැප කර තිබුණේ දෙවියන් වහන්සේගේ සේවාවන් වලින්. එනිසා ඔවුන්ට අවශ්‍ය දේ දීම දෙනාසේ අනකලේ මේ විදියට කරන්න ඕන කියලා. බොහෝ විට කරේ දෙවියන් වහන්සේගේ ගෘහයට ඒවා ගෙනාවා. එනිසා මේවා නොදුන්නොත් ඒ ලෙවිවරු වෙනත් රැකියාවලට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ සේවාව අතපසු කරනවා. දෙවියන් වහන්සේට මහිමේ ගෞරවය ප්‍රශංසාව සහ සත්‍යතාවේ ජනතාවට නොකියා දුන්නොත් දේවචනය ඔවුන්ට කියලා වටහලා නොදුන්නොත් ඒ ජනතාව දේව උදහසට ලක් වෙනවා. ඒ ජනයා දෙවියන් වහන්සේගේ වචනය ගැන දන්නේ නැතු යනවා. ඔවුන්ගේ අතින් බොහෝ අතපසුවීම් වෙනවා. ඔවුන්ගේ මැදිහත්කාරකම් සහ ඔවුන්ගේ මඟ පෙන්වීම නැතුව ගොස් ජනතාවම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය ප්‍රශංසාව දේව ගෘහයේදී සිදු වෙන්නේ නැතුණාම ඔවුන්ගේ ජාතියක් වශයෙන් ඔවුන්ට විශාල විපත්ති වලට මුහුණ දෙන්න වෙනවා. එනිසා සාපය
ඒ ජනතාව අතරට ගලාගෙන ආවා. භූමියේ පැලෑටි කාදමන්නන් විසින් ඒ භූමියේ පැලෑටි කාදමා තිබෙන බව මලාකිතුමා පැහැදිලි කරනවා. මිදිවැලේ අස්වැන්න නැති වී යාම ඔවුන් අතර සිදු වුණා කියලා මලාකි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපිට සඳහන් කරනවා. ඒ බව ද්විතීය කතාව 28:38 සිට 40 සඳහන් කරනවා. උන්වහන්සේගේ වචනේ පිළිපදින්න නැති වුණාම මේ දේවල් සිදු වෙනවා කියලා ද්විතීය කතාවේ සඳහන් කරනවා. ප්‍රිය සහෝදරයා සහෝදරී, ගෝයන් මැස්සන්ගෙන් නුඹලාගේ ගෝයන් විනාශ වන්න මම ඉඩ නොදෙනවා කියලා දුරන්සේ පොරොන්දුවක් දෙන්න ඉස්සෙල්ලා ඒකේ තේරුම දැනටමත් ඔවුන්ගේ අස්වැන්න සමිදි අස්වැන්නට සතුන්ගෙන් රුමෙන්ගෙන් විනාශය පැමිණ තිබුණා. දැන් අපි තුන්වෙනි කාරණාව වෙතට අවධානය යොමු කරොත් අපිට පේනවා දෙවියන් වහන්සේ මේ දෙවියන් වහන්සේව රවටන ජනතාවට දෙන පොරොන්දුව මොකක්ද කියලා. උන්වහන්සේ කියනවා නුඹලා හැරිලා આવොත් මමත් හැරිලා එනවා. දසෙන් කොටස් වල මුණු ගණන ගේන්න, නිවැරදි ගණන ගේන්න, අඩුවෙන් ගේන්න එපා. නිවැරදි ගාන දෙන්න. කිසිවක් නොදී සිටින එක වරදක්. අඩුවෙන් දෙන එක ඊටත් වඩා වරදක්. ඒක රැවටීම. නොදී සිටීම පාපයක්. නමුත් අඩුවෙන් දෙන එක දෙවියන් වහන්සේව රැවටීම. අපිට පේනවා ගේන්න කියලා කියන්නේ කොහෙද? ගබඩාවට. ඒක රාජාවලිය 7:51 සමහරට වෙන්න පුළුවන්. නෙහෙමියා 10:38 ඒ වගේම 13:12. දැන් ජනතාව දෙවියන් වහන්සේගේ ගෘහයේ ගබඩා කාමරවලට මේ අස්වැන්න සහ සීළු දෙයින් දසෙන් කොටස ගෙනාවාම ඒ ගෘහයට බාර වෙන්න ප්‍රධානීන් දෙවියන් වහන්සේගේ ගෘහවල සේවය කරන සෑම තැනක ඉන්න ලෙවිවරුන්ට සේවාවල නියැලෙන සියලුම ගායකයන්ට වාදකයන්ට පූජා පුදන අයට උපස්ථාන කරන අයට ගුරුවරුන්ට ව්‍යවස්ථාචාරීන්ට මේ සියල්ලන්ට ගෙවීම් කරා දේව ගෘහයේ පත් කරන ලද ප්‍රධානීන් විසින්. එනිසා තමයි අපි නව ගිවිසුමේ කිතුණුවන් දසයෙන් කොටස ගෙනාවා මේක සිද්ධ ස්ථානයට දෙන්න, දේවස්ථානයට දෙන්න කියලා කියන්නේ. ඒ සේවය කරන එකිනෙකනාට සේවයේදීත් සේවා කටයුතු වලටත් ඒවා වෙන් කරන්නට ඒ ගබඩාවේ තිබිය යුතුයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ස්වර්ගයේ කවුළු ඇර බහුල ලෙස දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන බවට විශේෂ වූ දියුරුමකින් උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා. හොඳ ගොයම් විනාශ නොවන විදියටත් මිදිවැලේ ඵලදාව වැඩි වෙන විදියටත් උන්වහන්සේ ආශිර්වාද කරන බවට පොරොන්දු වෙනවා. දෙවියන් වහන්සේ උන් වෙතට හැරිලා ආපු බව දැනගන්න යන්නේ අස්වැන්න වෙනස් වෙන්න යනවා. කෘමීන්ගෙන් අස්වැන්න නාස්ති වෙන්නේ නැහැ. මිදිවැලේ අස්වැන්න වැඩි වෙනවා. භවභෝග අතර අස්වැන්න ආදාය මාර්ගවල අස්වැන්න වැඩිවීමක් වුණා. එය වංචාවෙන් උපයන්න පුළුවන් දෙයක් නෙවෙයි. සතා සිව්පාව වංචාවෙන් මහත් කරන්න බෑ. ඒ වගේම ගස් කොළන් වල අස්වැන්න වංචාවෙන් ගන්න බෑ. බොරු කියලා ඒ ගෙඩි වැඩි කරන්න බෑ. රවටලා ගෙඩි වැඩි කරගන්න බෑ. ඒ වගේ රස වංචනිකෝන් මතු කරගන්න බෑ. මතක තබා ගන්න මේ භූමියේ ඵලදාව දෙවියන් වහන්සේ දෙන ආශිර්වාදයක් ලෙස ඔවුන් දකින්න යනවා. ඔවුන් හරි දේ කරන විට දෙවියන් වහන්සේ ඔවුන් වෙතට හැරිලා එනවා. අස්වැන්නෙන් ඒ දේශය ආශිර්වාද කරනවා. එනිසා උන්වහන්සේ කියනවා සාරවත් වෙන්න අස්වැන්න දෙවියන් වහන්සේ ඔවුන් වෙත හැරියා බවට ලකුණක් විතරක් නෙවෙයි සාක්ෂියක් වෙනවා. මා සෝදිසි කර බලන්නයි උන්වහන්සේ ස්ථීරසාරව ප්‍රකාශ කරලා තියෙනවා. මේ ආශිර්වාදයන් ඊසල් වරුන් කීකරුවන තුරු නෑවිත් බලා සිටමින් තියෙනවා. ඔවුන් කීකරුවන්නේ කවදද? එදාට ඔවුන් මෙතට එනවා. අපි තමත කරන්න එපා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි කරන තුරු යම් යම් ආශිර්වාද අප කරා එන්න බලා සිටමින් ප්‍රමාද වෙමින් තිබෙනවා. හතරවෙනි කාරණා. අපි දකිනවා මේක කොහොමද නව ගිවිසුමට අපි අදාළ කරගන්න යන්නේ. නව ගිවිසුමේ සිට අපිට මම මුලින්ම කිව්වා ඊසල් ජාතිය සුද්ධ ජාතිය තෝරාගත් වංශයක් ලෙස තෝරාගත්තා වගේම එය ගිවිසුමකින් තෝරාගත්ත කරුණාව සහ අනුග්‍රහයෙන් තෝරාගත්තා පරණ ගිවිසුමේ.
ආබ්‍රහම තෝරගත්. ආබ්‍රහම්ගේ පැවතෙන වංශය තෝරගත්. ඒකට උන්වහන්සේ කිව්සුමක්කට ඇතුළු. නමුත් නව කිව්සුමේ එසේ නොවේ. තමන්ගේ ලේ ඒ වෙනුවෙන් කැප කර තමන්ගේ ජීවිතය පූජා කරා යාග පූජාවක් කොට. ඒසල් ජාතිය පෞකාර ජාතියට කරුණාවක් සමාවක් දී කැඳෙව්වටත් වඩා සියලු මනුස්ස සංහතියෙන් ජාතීන්ගෙන් ඔබ මා කැඳෙව්වේ තමන්ගේ ජීවිතය යාග පූජාවක් කරලා කියන එක අමතක කරන්න එපා. ඊසල් වරුටට වඩා වගකීමක් කිතුනුවන් වන අපිට තිබෙනවා. උන්වහන්සේ ඉදිරියේදී අපි සුද්ධ ජාතියක් තෝරාගත් ස්වාමීන් වහන්සේ සන්තක සෙනගක් වෙන පිණිස කැඳෙව්වා කියලා බයිබලයේ කියනවා. එනිසා දෙවියන් වහන්සේගේ තමන්ගේ කිව්සුම් අනුව ඊසල් වරුන්ට උපකාර කරන්න සූදානම් වුණා වගේ ක්‍රිස්තුස් වහන්සේ අප ආශිර්වාද ලබන පිණිස දිලිඳු වුණායයි ලියා තිබෙනවා. 2 කොරින්ති 8:9. දෙවියන් වහන්සේ ඊසල් ජනයා ආශිර්වාද කරන්න එක ගුණා වගේ ඔබම ආශිර්වාද වෙන පිණිස උන්වහන්සේ දිලිඳුකම අප ඔබ උදෙසා උන්වහන්සේ තමන්ගේ ජීවිතයෙන් දරාගත්තා කියලා කියනවා. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහොය. උන්වහන්සේ ධනවත්ව සිටි නමුත් තමන් වහන්සේගේ දිලිඳුකම කරන කොටගෙන ඔබ ධනවත් වෙන පිණිස ඔබ උදෙසා දිලිඳු වූසේක. උන්වහන්සේ දිලිඳුකම ස්වේච්ඡාවෙන් ලබාගෙන ඒ දිලිඳුකමේ ශාපය තමන් පිට අරගෙන උන්වහන්සේ දිලිඳු භවයේ දුක්ඛිත ඔබම ආශිර්වාද කරන පිණිස එහි මිලය ගෙවා තිබෙනවා. එනිසා කිතුණුවන් වන අපි මිල නියමයකින් තොරව අඩුම ගානේ ඊසල්වරු ස්වේච්ඡාවෙන් ආබ්‍රහම් දෙන්න ගත්ත සතුටෙන් දෙන්න ගත්ත දසෙන් කුස ඊසල්වරුන්ට ව්‍යවස්ථාවෙන් නියම කරපු අවම දීමනාව වන දසෙන් කොටසවත් අපි සතුටින් ස්වාමින් වහන්සේට දිය යුතුයි. ඒක අපේ අවමයයි. නමුත් අප උදෙසා දිලිඳු වුණ ක්‍රිස්තුස් වහන්සේට අපේ දසෙන් කොටසට වඩා අපි කොච්චර පිදිය යුතුද? නව ගිවිසුමේ කිතුණුව නිතරම උත්සාහ ගන්නවා නව ගිවිසුමේ මේ ගැන යමක් කියලා නැතයි කියලා. එනිසා අපිට පේනවා දෙවියන් වහන්සේ වදාරන පිණිස උන්වහන්සේ වචනේ වරින් වර එකිනෙකනට දුන්නා. ස්වාමීන් වහන්සේ කියනවා 2 කොරින්ති 9:10 සිට 11 සුද්ධ පාවුල්තුමාගේ ලිපියේ සඳහන් කරනවා වපුරන පිණිස බීජද කෑමට ආහාරද දී සපයාදී ඒවා වැඩෙන්නට සලස්වන්නේ අපගේ ත්‍යාගශීලී භාවයේ අස්වැන්න සරුසාර කරන පිණිසයි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට වපුරන්නට බීජද කෑමට ආහාරද සපයා දෙන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයාදී ඒවා වැඩෙන්නට සලස්වා ඔබගේ පරිත්‍යාගශීලී එහෙම නැත්නම් ත්‍යාගශීලී භාවයේ අස්වැන්න සරුසාර කරනවා. අපි දෙන්න අපේ ත්‍යාගශීලී භාවයට වැඩිපුර ලැබෙන්නට අස්වැන්න වැඩි කරන්න උන්වහන්සේ බීජත් අස්වැන්නත් උන්වහන්සේ ආහාරත් සපයා දෙනවා කියලා කියනවා. ඊළඟට ඒ පදේ ඊට පහළ කියන මෙලෙස ඔබ සියල්ලෙහිදී ත්‍යාගශීලී වෙන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරනසේක. එවිට අප මගින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් වෙනවා. බහුල ලෙස ධනවත් කරනවා. බයිබලයේ කියනවා නව ගිවිසුමේ ධනවත් වෙන්න එපා කියලා. එයින් බොහෝ කරදර වැටෙනවා කියලා. හැබැයි මෙහි සඳහන් කරනවා බහුල ලෙස ධනවත් කරනවා. මොනවටද කිතුණුව ධනවත් වෙන්න ඕන? අධිකව ත්‍යාගශීලීව දෙන පිණිස. කාටද? දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත්, උන්වහන්සේගේ සේවයටත්, උන්වහන්සේගේ සේවයටත්, සේවකයන්ටත්, දිලින්දන්ටත්, වැඳපුවන්ටත්, අනාථයන්ටත්, අසරණ මිනිසයන්ටත්, යුදෙව්වටත් වඩා දැන් අපි දිය යුතුව තිබෙනවා. වන්ද ක්‍රිස්තුස් වහන්සේ මිලේ ගෙවා තිබෙනවා ඔබ මා ආශිර්වාද ලබන පිණිස. ඒ රැස් කරන ගබඩා කරන ධනයක් උදෙසා නොව වැඩිපුර පුදන දෙන ත්‍යාගශීලී භාවයක් උදෙසා අතිශයින් ධනවත් කරන්නට උන්වහන්සේ ආශිර්වාද කරන බව පොරොන්දු වෙලා තියෙනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය.
ඔබ දසයෙන් කොටස ගැන නවගේ උත්සවයේ සඳහන් කරන ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ගැන දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මතේ 23 ශ්‍රාවකයන් අසාගෙන සිටියේදී පරිසිවරු සද්දිසිවරුන්ගේ මුහුන් වලින් ප්‍රවේශම් වෙන්න කියලා උන්වහන්සේ කියමින් උන්වහන්සේ මතේ 23 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ තා වැදගත් දෙයක් විනයදරයන්ට සහ පරිසුරුන්ට චෝදනා කරලා උන්වහන්සේ නිවැරදි කිරීමක් කරනවා. 23 කියනවා විනයදරයනේ පරිසුරුනේ කෛරාටිකයන් වන ඔබට වන විපතක මහත මන්ද ඔබ සුවඳතලා සතපුෂ්ප සූදුදුරු යන මෙයින් දසෙන් කොටස දෙන්න ඔය. ඒත් යුක්තිය හා දයාවද ඇදහිල්ලද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්න ඔය. ඒවත් පැහැර නොහැර මේවාත් පිළිපැදිය යුතුව තිබිනි. යේසුස්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසෙන්නටත් අනිත්යට කියා දෙන්නටත් උත්සාහ ගත්තේ දසෙන් කොටස දෙන්න. හැබැයි යුක්තිය ධර්මිෂ්ඨකම සහ ඇදහිල්ල කියන කාරණා සමග එය මුසු විය යුතුයි. වංචාව අයුතුකමෙන් අධර්මිෂ්ඨකමෙන් උපයන දේවල් වලින් දසෙන් කොටස දීමවත් එම නැත්තම් දෙවියන් වහන්සේ කරේ ඇදහිල්ලෙන් තොරව කටයුතු කිරීමක්වත් එයින් අදහස් වන්නේ නැහැ. මන්ද ස්වාමීන් වහන්සේ කියන පරණගේ උත්සවයේ දීම උන්වහන්සේ ගරු කිරීමක්, නමස්කාර කිරීමක්. ඒක දෙතිය කතාවේ කියන. අපි නවගේ උත්සවයේ ආයේ වශයෙන් යේසුස්ගේ සිත අපි දැනගන්න ඕන. යේසුස්ගේ සිත දැනගත්තේ උන්වහන්සේ මේ ගැන දරූ මතය තුලයි. උන්වහන්සේ පරිසුරුන්ට කිව්වේ නෑ ඒක දෙන්න එපා කියලා. ඒ වගේම ලියන්නන්ට ඒක කිව්වේ නෑ ඒක නොකල යුතු දෙයක් කියලා. උන්වහන්සේ කිව්වා ඒක කරන්න. දීම නිවැරදිව කරන්න. හැබැයි චරිතයත් ඒකට ජීවිතයත් ඒකට සම්බන්ධ වෙන. අයුතුකෙන් උපයාගෙන දසෙන් කොටස දීමක් ගැන නොවේ. දැහැමිව ධර්මිෂ්ඨව ඇදහිල්ල සහ ඒ වගේම ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා සමග මුසු කරමින් එය දෙන්න කියලා කියනවා. දයාව, යුක්තිය සහ ඇදහිල්ල. දුප්පතාගේ කුලිය ගෙවන්න. ඒ අසරණ මිනිස්යාගේ වැටුප දෙන්න. ඒක නොදී ඉතුරු කරගෙන ඒ ලාභයෙන් දසෙන් කොටස දෙන්න එපා. කුලිය නොගෙවා ඒකෙන් දසෙන් කොටස දෙන්න එපා. ඒ වංචාව කරන්න එපා. කාගෙන්වත් හොරකම් කරලා ඇවිල්ලා ඒක දසෙන් කොටස දෙන්න එපා. ඒකයි උන්වහන්සේ කිව්වේ දසෙන් කොටස දෙන්න. ඉතින් අපිට පේනවා උන්වහන්සේ දසෙන් කොටස දීම ගැන යම් ස්ථීරසාර මතයක සිටියා. දැන් කිතුණුවන් නොදී ඉන්න හේතු වෙනවට වඩා උන්වහන්සේගේ සිතේ ආසාව ගැන සිතුවොත් මෙය ඊටාම ප්‍රමාණවත්. හැබැයි අමතක කරන්න එපා කිතුණුවන්ට ඊට වඩා උපරිමය කළ යුතු බව අඟවා තිබෙනවා. එක්තරා කාන්තාවක් තමා සන්තක සියල්ල උන්වහන්සේට දෙන බව දුන්න හැටි උන්වහන්සේ පෙන්වුවා ශ්‍රාවකයන්. ඇගේ ජීවිතේ දීම තුල තිබුණේ ඇගේ ඇදහිල්ල. ඒ සතු සියල්ල දාලා ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කර ඇගේ යැපීම ගැන. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ අපිට පේනවා මෙහිදී නව ගිවිසුම තුළ සභාවේ අවශ්‍යතාවයන් උදෙසාත් දුන්න හැටි අපිට පේනවා ක්‍රියාපොතේ 4:31 සිට 35. තමාගේ දේපල ඉඩකඩන් පවා විකුණලා සභාවේ අවශ්‍යතාවය උදෙසා උන්වහන්සේගේ දාසයන්ගේ පාමුල ඒවා තැබුවා. මහත් ප්‍රීතියක්, සුවකිරීමක්, සහභාගීකමක්, දේව අභිමුඛයක් සහ දෙවිඳුන්ගේ හස්තය ඒ සේවය තුළ අධිකව ක්‍රියා කළා. ප්‍රේ සහෝදරයා සහෝදරිය. ඉන්පස්සේ අපි දකිනවා දේවචනේ උගන්වන්නට වෙහෙස වෙන මිනිස්යන්ට දීම ගැන ගලාති 6:6 කියන. වචනේ නුඹලාට උගන්වන අයට සියලු යහපත් දෙයින් දේවා කියලා කියනවා. රවටන්නට බෑ කියලා කියනවා එතන. නොරවටෙල්ලා. අයි උන්වහන්සේ කියනවා මේ පෞල්තුමා තුලින් දේවචනේ උගන්වන අයට දීම සම්බන්ධව කොතරම් වැදගත් ආරමුණක් එහි තිබෙනවද කියන එක. ඒ සඳහන් කරන දේ මා කියවන්න. ගලාති 6:6. ඒ සඳහන් කරනවා මෙසේ ධර්ම වාක්‍ය ඉගෙන ගන්න උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කරේවා. මුලා නොවෙන්න කිසිවෙකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැක.
මන්ද මිනිසෙක් තමා වපුරන දේම කපා ගන්නේය. මතක තියාගන්න දෙවියන් වහන්සේගේ වචනේ උගන්වන පරණ ගිවිසුමේ ලෙවිවරු මෙන් නව ගිවිසුමේ වචනේ උගන්වන පිරිසක් ඒ පේරිතයන්, ප්‍රොපේතවරු, එවැගේම ගුරුවරු, සභා පාලකයන්, ධර්ම දූත සේවකයන් කියන සේවාවන් වල නියැලෙන අය. සභාවේ සේවා කටයුතු වල යෙදෙන බොහෝ දෙනෙක් සේවාවල නියැලෙන අයට ඒ රාජකාරිය කරමින් වචනේ උගන්වමින් වචනේ ලොව පුරා ගෙනියනවා. පරණ ගිවිසුමේ ලෙවිවරු සේවය කරමින් ව්‍යවස්ථාව ඉගෙනුවා වගේ යේසුස් වහන්සේට සේවය කරන මේ පස්සාකාර සේවකයන් ක්‍රිස්තුස් වහන්සේ තුල මිනිසෙක් ගොඩනගලා දිනාගෙන ඔව් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වර්ධනය කරන පිණිසත් ක්‍රිස්තුස් වහන්සේට සේවය කරන සේවකයෙක් ලෙස ගොඩනගන්නටත් විවිධාකාර ව්‍යාජ ඉගැන්වීම් වලට අසු නොවි වංචාවට මේ අතට වැනෙන්නේ නැතුව ස්වාමීන් වහන්සේ තුල ස්ථිරසාර වර්ධනයකින් වර්ධනය කරන්න වෙහෙස වෙන සේවකයන්ට ඉගැන්නිය මේ කටයුතු කරන අයට සියලු ආකාර යහපත් දේ දෙන්න කියලා කියනවා. රවටන්න එපා කියනවා ඒකෙන්. ඒ දීම නොදී සිටීමෙන් නෝ දීම අඩුවෙන් කිරීමෙන් රවටන්න එපා කියනවා දෙවියන් වහන්සේව. ඊසල් වරු රැවටුවා දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ දසයි කොටස නොදීමෙන්. දැන් මෙහිදී කියන්නේ එවැනි දෙයක්මයි. රැවටන්න උත්සාහ ගන්න එපා. ප්‍රිය සහෝදරයා සහෝදරිය. ස්වාමීන් වහන්සේ පැහැදිලිව කියනවා නිර්ලෝභීව දෙවියන් වහන්සේගේ සේවයට දුන්න අය ගැන පිලිප්පි 4:14 සිට 19. ඒ ධර්ම දූත සේවයට උදව් කරපු හැටි සුද පාවුතුමාට ඒ පඳුරු දුන්නාම ඔහුගේ සේවයට භාවිතා කරන්න ඔහු ඒ දෙවියන් වහන්සේට එසෙව්වේ සුවඳ දුමක් ප්‍රසන්න පූජාවක් මෙන්. දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ කියනවා දසෙන් කොටස හරිගාන සහ පඳුරු පූජා ගෙනාවහම ස්වර්ගීය කවුළු ඇර ආශිර්වාද කරනවා කියලා. නව ගිවිසුමේ සේවයේ නියැලිච්ච සේවකයන්ට ධර්ම දූත සේවය නිසි ලෙස කරගෙන යන්න උදව්වක් වන පිණිස ඒ සේවා කටයුතු උපස්ථානයක් වන පිණිස ගෙනත් දුන්න මේ පඳුරු සහ ඒ දුන්නා වූ දීමනා අවසානදී දෙවියන් වහන්සේට එසෙව්වහම යේසුස් වහන්සේගේ දාසයා මෙසේ කියනවා මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිකම් සපුරාලනසේක. පරණ ගිවිසුමේ දසෙන් කොටස දීම සම්බන්ධව උන්වහන්සේ ආශිර්වාද කරන්න ස්වර්ගේ කවුළු අරිනවා වගේ නව ගිවිසුමේ සේවයේ නියැලෙන සේවකයන්ට ඒ යවුවාම ඒ සේවයේ කටයුතු වලට උදව් කරපුවාම ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සම්පතේ වස්තු සම්භාරය අනුව ඒ දෙන අයගේ සියලු හිගකම් සම්පූර්ණ වෙනවා. එනිසා ස්වාමීන් වහන්සේ තුල අපි නිගමනය කළ යුතුයි මේවා සම්බන්ධ. ඒ වගේම අපිට පේන සුබ සාධන කටයුතු නිසා දරුණු නියගයකට ලක්වෙච්ච ජෙරුසලම් වාසී කිතුණුවන්ට උපස්ථාන කරන පිණිස කොරින්ති සභාවෙන් පඳුරක් එකතු කරා. දිලිදු කිතුණුවන්ට දෙන පිණිස, අසරණ මිනිස්යන්ට දෙන පිණිස 2 කොරින්ති 9:6 සිට 12. මෙවැනි දේවල් වලට උපස්ථාන වලට ඔවුන් සේවයට දුන්නා. එකක් සභාවේ අවශ්‍යතාව උදෙසා, දෙක වචනේ උගන්වන අයගේ වෙහෙසෙන අය උදෙසා, තුන නිර්ලෝභීව දෙවියන් වහන්සේගේ සේවයට දීම, හතර සුබ සාධන කටයුතු වලට දීම, පස්වෙනි කාරණාව තියෙනවා වැඳපුවන්ට සැලකීම. ඒ අපිට පේනවා මුල් ක්‍රිස්තියානි සභාවේ බොහෝ වැඳපු කාන්තාවන්ට සියලු ආකාර සංග්‍රහ කරන්න ඕන් විශාල ධනයක් කැප කළ සභාවේ. එවැනි කටයුතු වලට උදව් කරේ සභාවේ අයගේ ඒ නිර්ලෝභී ත්‍යාගශීලී භාවය නිසායි. ඒ වාගේ ප්‍රතිඵල උනේ වැඳපුවන් සතුටින් කාලය ගත කරා. ප්‍රිය සහෝදරයා සහෝදරි, ක්‍රිස්තුස් වහන්සේ පවසා සිටියේ දෙන්න එවිට දෙනු ලැබේ කියා. උන්වහන්සේ සේවයේ යෙදුනේ මිනිසුන් දුන් මූල්‍යමය උපකාර තමන් ළඟට ඒවා රැගෙන අමතක කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේ ධර්ම දූත සේවය සහ ඉගැන්වීමේ කටයුතු නොකඩවාම අවුරුදු 3මාරක් කරගෙන යන විට උන්වහන්සේට මිනිසුන් ගෙනත් දුන්න ඒ සේවා කටයුතු වලට මුදල් මේ උපකාර, ද්‍රව්‍ය මේ උපකාර අපිට පේනවා ලූකටේ 3 වෙනි පදේ එක්තරා ධනවත් කාන්තාවක් තමා සන්තක වස්තුවෙන් උන්වහන්සේට සේවයට උපස්ථාන කරා කියලා ලූක් 8:3 වෙනි පදේ සඳහන් කරනවා. එනිසා දෙවිදුන්ටත් වස්තුවටත් සේවය කරන්න බෑ කියලා ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිව කිව්වා. පරණ ගිවිසුමේ එසේ කියලා නැහැ. පරණ ගිවිසුමටත් වඩා වස්තුවෙන් ප්‍රවේශම් වෙන්න කියලා උගන්වන්නේ නව ගිවිසුමේ. එනිසා දෙවියන් වහන්සේගේ දාසයා වන
පාවුතුමාත් ක්‍රිස්තුස් වහන්සේත් අනිකුත් සේවකයොත් කීවේ නවගිවිසුම තුල පළමු තැන දෙවියන් වහන්සේට දිය යුතුයි වස්තුවට ඊළඟ ස්ථානය තබන්න ඕන. දෙවියන් වහන්සේට උන්වහන්සේගේ රාජ්‍ය සෙව්වොත් යේසුස් වහන්සේ කිව්වේ මේ සියල්ල ඔබට ලැබෙනවා. උන්වහන්සේ කිව්වේ විජාතින් මෙන් බලාපොරොත්තු තියාගන්න ඒ වස්තුව උදෙසා ජීවත් වෙන්න එපා. උඩපදවල කියනවා තීරණයක් ගන්න පළමුව වස්තුවට සේවය කරනවාද නැත්නම් දෙවියන් වහන්සේට සේවය කරනවාද? වස්තුව දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හසුරවලා දේව ගෞරවය පිණිස පාවිච්චි කරනවා නම් ඔබේ අවශ්‍යතාවය උන්වහන්සේ හිගකම් සම්පූර්ණ කරන බවට පොරොන්දු වී තිබෙනවා. එනිසා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කළේ ව්‍යවස්ථාවේ කාරණා මත නොවේ. ඔහුගේ කීකරුකම සහ ඇදහිල්ල මතයි. ඒ කාලේ ව්‍යවස්ථාවක් නැහැ. මෙල්කිසෙදෙක් කියන උත්තම පූජකයෙක් විසින් ඔහුට ආශිර්වාද කරා. වගේම ඔහු අතිශයින් ධනවත් වුණ මිනිසෙක් ලෙසයි බයිබලයේ සඳහන් කරන්නේ. කෙසේ නමුත් ඔහු සියල්ලෙන් දසෙන් කොටසක් දුන්නා දෙවියන් වහන්සේට උත්තම පූජකයා වෙතට. මතක තබා ගන්න ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපි දෙවියන් වහන්සේට මේ වසවන විට ඊටත් වඩා ආශිර්වාද ලබනවා. ගිවිසුමේ ආශිර්වාදය තරම් වටිනවා නම් ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකමේ ආශිර්වාදය කොතරම් අධිකව ඇද්ද? මන්ද රෝම 10:12 කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කියා යාඥා කරන අයව සලකන පිණිස උන්වහන්සේ යස ඉසුරින් පිරලා ඉන්නවා කියලා කියනවා. මතක තියාගන්න නවගිවිසුමේ ව්‍යවස්ථාවක් තුලින් නොවේ අපි මේ කටයුතු කරන්නේ. නවගිවිසුමේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපු පුත්‍රයාණන්ගේ පූජාවේ බල මහිමය නිසායි අපි අද ආශිර්වාද ලබලා තියෙන්නේ. එනිසා කීකරු යේසුස් වහන්සේ නිසා අපි අද ආශිර්වාද ලබනවා. එනිසා දැන් ව්‍යවස්ථාවක් නැතත් කීකරු යේසුස් වහන්සේ තුලින් ආශිර්වාද ලබන අපි පරණ ගිවිසුමේ මිනිසුන්ටත් වඩා සතුටු සිතින් සහ ඕනෑකමින් අපේ ජීවිතයේ අප සතු දෙයින් ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය උදෙසා දිය යුතුයි. අවමය දසෙන් කොටසක් දිය යුතුයි. උපරිමය දිය යුතුයි. එකයි නවගිවිසුමේ අපිට සඳහන් කරන්නේ. එනිසා යේසුස් වහන්සේගේ දරුවන් වශයෙන් අද අපි තීරණයක් ගමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කියා යාඥා කරන අයට සලකන්නට උන්වහන්සේ යස ඉසුරින් පිළලා තියෙනවා. ඒකයි සුද පාවුතුමා කියන්නේ Tamanට සේවයට උදව් කරපු අයට කිව්වේ නුඹලා ගෙනත් දුන්න දේවල් සුවඳ දුමක් ප්‍රසන්න පූජාවක් ලෙස මම ඒක ගන්නවා. මම යාඥා කරනවා තේජසේ සම්පතේ ප්‍රකාරයට යේසුස් වහන්සේගේ ඔබගේ සියලු හිගකම් සම්පූර්ණ කරන්න. උන්වහන්සේ කිව්වේ මගේ මුහුණ සොයන ධර්මිෂ්ඨකම රාජ්‍ය සොයන මේ සියල්ල ඔබලාට ලැබෙනවා කියලා. එනිසා සහෝදරයා සහෝදරිය ව්‍යවස්ථාවක් වෙනුවෙන් නොවේ ක්‍රිස්තුස් වහන්සේ නිසා යාග පූජාවක් කර තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම දිලිඳුකම දරාගෙන ඉවසගෙන සියලු හිගකම් උන්වහන්සේ මා ඔබ උදෙසා මෙලදී ඒක වැය වෙලා ජීවිතේ කැප කරලා කුරුසේ මැරිලා මා ඔබ ආශිර්වාද වෙන පිණිස පූජා වුණා. පව්කමාව ගැන පමණක් නෙවෙයි උන්වහන්සේ පූජා වුණේ. මාවත් ඔබවත් සියලු ආකාර සාපවලින් මුදන්ට උන්වහන්සේ පූජා වුණා. අපි ව්‍යවස්ථාව කඩලා හැම නැත්නම් අපි නීති විරෝධීව ජීවත් වෙච්ච දෙවියන් වහන්සේගෙන් කොල්ල කාපු අය නම් ඒවා සාප සියල්ල උන්වහන්සේ ගත්තා. නමුත් උන්වහන්සේ නවගිවිසුමේ දේවදාසයා පාවුල්තුමා තුලින් කියනවා පරණ ගිවිසුමේ පූජකයන්ට දුන්නා වගේ නවගිවිසුමේ ස්වාමීන් වහන්සේගේ සේවකයන්ට උගන්වන වචනේ උගන්වන අයට දීමදී රැවටෙන්න එපා කියලා කියනවා. ඒක හරි දේ නිවැරදි දේ දෙන්න ඕන කියලා කියනවා. ඔවුන්ට නොසලකා සිටියොත් රැවටෙන්නේ දෙවියන් වහන්සේ රවටන්න උත්සාහ ගැනීම විතරක් නෙවෙයි රැවටෙන්නේ තමන්මයි කියලා කියනවා. ආත්මික දේ උදෙසා වැපිරීම ආත්මික දේ කපා ගන්නවා. මාංශය උදෙසා වැපිරීම මානසික දේ කපනවා කියලා කියනවා. එනිසා ප්‍රිය සහෝදර සහෝදරිය පුළුවන් තරම් නොදී ඉන්න හේතු හොයන්න නැතුව පුළුවන් තරම් දෙවියන් වහන්සේගේ සේවයටත් උන්වහන්සේගේ සේවකයන්ටත් දුප්පතුන්ටත් වැඳපුවන්ටත් අම්මා තාත්තටත් අසරණයන්ටත් විදේශිකයන්ටත් සලකන්න මාර්ග හොයන්න. සභාවේ දැන්නීමක් කිව්වොත් ඒකට විවේචනය කරන්න එපා. ඒක සොයාගෙන ගොසින් ඒ අවස්ථාවද මොකද සභාව තමයි ඔබට යහපත්කම් කරන්නට වේදිකාව සකසා දෙන්නේ. ඒ අවස්ථාව එළියෙන් අපිට දැනගන්න බෑ. ඒ සභාවේ එවැනි දැන්නීමක් කිව්වාම ඒකට සතුටින් පුළුවන් විදිහට ඒක දීලා බලන්න. මොකද ඒ දීම පිටිපස්සේ පොරොන්දු උපකාර
ප්‍රතිචාර පෙරලා ඔබට දෙන බවට ස්වාමීන් වහන්සේ කියා තිබෙනවා. ඒ නිසා අද දවසේ මොනවද අදාළ කරගන්නේ? දෙවියන් වහන්සේගෙන් කොල්ල කන්න එපා. ඒකයි ස්වාමීන් වහන්සේ කිව්වේ. මාව රවටන්නට එපා. මම නුඹලා තෝරගත්ත ජාතියක්. පළවෙනි කාරණා අපි මොනවද කියන්නේ? අඩුම තරමින් අපි අපගේ වස්තුවෙන් 10න් කොටසක් දෙවියන් වහන්සේට අපි එසවිය යුතුයි. උන්වහන්සේගේ සේවයේ කාරණාවලට උන්වහන්සේගේ සේවයේ යෙදෙන සේවකයන්ගේ ප්‍රයෝජනය උදෙසා අපි එසවිය යුතුයි. අඩුම ප්‍රමාණය, ආවම ප්‍රමාණය අපි නිගමනය කළ යුතුයි. දෙවෙනි එක, දේව පුත්‍රයන්න් තමන්ගේ ජීවිතේ දිලිදුකම උසුලා ගත්තේ ඔබම ආශිර්වාද කරන පිණිස නම් අපිත් අප සතු වස්තුව උන්වහන්සේගේ ගෞරවයේ උදෙසාත් උන්වහන්සේගේ පණිවිඩය පතල කරන පිණිසත් දෙවියන් වහන්සේට උන්වහන්සේගේ ස්වකීය මහිමේ උදෙසා අපි පාවිච්චි කළ යුතුයි. එවිට උන්වහන්සේ ස්වර්ගීය කවුළු ඇර උන්වහන්සේගේ තේජාන්විත සම්පතේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේගේ තේජාන්විත සම්පතේ ප්‍රකාරයට බහුල ලෙස ආශිර්වාද කරලා දෙනු ඇත. එදා කිව්වේ ඊශ්‍රායල් දේශයේ ආශිර්වාද දේශයක් වෙනවා කියලා. නමුත් නව කිව්සුම කියන්නේ නුඹලා අතිශයින් මම ආශිර්වාද කරනවා බොහෝ පරිත්‍යාගශීලී මිනිස් වෙන පිණිස. ධනය රැස් කරන්න නොවේ. ධනය ස්වර්ගයේ රැස් කිරීම බයිබලයේ නව කිව්සුමේ කතා කරලා තියෙනවා. මේ ලෝකේ මිනිස්සු ධනය ගබඩාවල රැස් කරලා පස්සේ හඩනවා, වේදිකාවල ගිහිල්ලා උද්ඝෝෂණ කරන තමන්ගේ වස්තුවට වංචා කරපු බැංකුකාරයෝ, ව්‍යාපාරිකයෝ ගැන. ඔබට මට වස්තුව පොළොවේදී ගබඩා කරන්න නෙවෙයි යේසුස් වහන්සේ කිව්වේ ස්වර්ගයේ ගබඩා. කොහොමද ස්වර්ගයේ ගබඩා? දෙවිදුන්ට දෙන්න, වචනේ උගන්වන අයට දෙන්න, දුප්පතුන් දෙන්න, දිලින්දාන දෙන්න, වැඳපුවන්ට දෙන්න. මාසික රාජ්‍ය පැවැත්ම උදෙසා වියදම් කරන්න. ඒවා සියල්ල ගබඩා වෙනවා. අද තීරණය ගන්න. උන්වහන්සේ රවටන්න නැතුව උන්වහන්සේගේ වචනය උගන්වන අයට, සේවකයන්ට පාවිච්චි කරන පිණිස සභාව නැමැති ගෘහයට ඒ සියල්ල ගෙනෙමු. අපි ආඥා කරමු. දෙවියන් වහන්සේ කිව්වේ මම නුඹලාට මෙච්චර ප්‍රේම කර තිබෙනවා. ඒත් නුඹලා මට ප්‍රේම කරන්නේ නැහැ. නිවැරදි පූජාව ගෙනාවේ නැහැ. නිවැරදි ජීවිතයක් ගත කළේ නැහැ. දේවචනේ නිවැරදිව ඇහුවේ නැහැ. අහලා පිළිපදින්න නැතුව දේවචනේ ඉගෙනුවේ නැහැ හරියට. ඒ වගේම දෙවියන් වහන්සේට පුදපු දේවල් නිවැරදි පූජාවල් ගෙනෙන පිණිස ජනතාව දැනුවත් කරෙත් නැහැ කියලා පරණ කිව්සුමේ කිව්වා. මිශ්‍ර විවාහයන් නැති කරගත්තා. සුද්ධ ජාතියක් බිහි කරන පිණිස දෙවියන් වහන්සේ සන්තක සෙනගක් බිහි කරන පිණිස විවාහය භාවිතා කළේ නැහැ. ඒ දික්කසාදයෙන් අවසන් කළා. විජාතීන් සමග මිශ්‍ර වුණා. මේ හැම දෙයක්ම කරමින් දෙවියන් වහන්සේට ඔවුන්ගේ ආදරේ නොදී සිටීම. ඒ විතර නෙවෙයි ඔවුන්ගේ වචන ඇදහිල්ලෙන් තොරව කතා කරපු වචන තිබුණා. මේ හැම දෙයකට අවසානයේදී ඔබ වහන්සේ කියමින් තිබෙන්නේ නුඹලා මට ව්‍යවස්ථාවේ ප්‍රකාරණ දිය යුතු 10න් කොටසවත් හරි ගාන ගේන්න නැතුව එයත් කොල්ල කෑවා කියලා. සුද්ධාත්මනේ. ඔබ වහන්සේ මේ දේ තුලින් ඔබ කිව්වේ දෙවියන් වහන්සේව රවටන්න උත්සාහ ගන්න එපා කියලා. ව්‍යවස්ථාවක් අනුව කටයුතු කරන්නේ නැතිව ඔන් ඒ වැරදි විදියට ඒවා දුන්නා නම් තමන්ගේ ජීවිතයේ ධනවත් බව අත්හැරලා දිලිඳු බව දරාගෙන මා ඇතුළු සෑම කෙනෙක් ආශිර්වාද ලබන පිණිස සෑම සාපයක් අපෙන් ඉවත් කරලා සෑම දිලිඳුකමක් තමා මතට අරගෙන සෑම පාපයක් තමාගේ ජීවිතේ අරගෙන ව්‍යවස්ථාවේ කාරණා සියල්ල සම්පූර්ණ කරපු යේසුස් වහන්සේගේ දිවි පිදීමෙන් තෝරාගත් වංශයක් තෝරාගත් ජනතාවක් වෙන්නට කැඳවපු අපේ ජීවිතවලින් අපි කොතරම් අප සතු වස්තුවෙන් අපේ ආදායමෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සේවයටත් උන්වහන්සේගේ වචනේ උගන්වන රෑ දවල් වෙහෙසන මනුස්සයන්ට දේව සේවයටත් දිලින්දන්ට දෙන පිණිසත් වැඳපුවන්ට දෙන පිණිසත් ඔබ වහන්සේගේ ගෘහයට දිය යුතු දේ කොතරම් අපි දිය යුතුද? ජේසුනි ඔබට දුන්න දේ ඔබ රැගෙන අවුරුදු 3මාරක් ජෙරුසලම සහ අවට ප්‍රදේශ පුරා ඇවිදිමින්
කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව ඔබගේ දරුවෝ ඔබට දුන්න දේ අරගෙන කාටවත් ඔබ ණය නොවි ඔබගේ දරුවෝ දුන්න පඳුරු රැගෙන ඒවා භුක්ති විඳිමින් සේවය කළා. වහන්සේගේ වචනේ කියනවා සේවකයන් යන්න ගේකට ඒ සේවය කරන්න. ඔවුන් දෙන දේ කන්න ඒවා ගන්න. ස්වාමීන් වහන්සේ ඔබගේ සේවය ආශිර්වාද කරනවා. මගේ ස්වාමිනේ මේ ඉතා බරපතල ලෙස ඉඳාගෙන දුක් විඳීමෙන් සහ දිලිදුකමින් පවා ඔබ වහන්සේ අපි වෙනුවෙන් කුරුසපත් වුණ බව දැනගෙන අප සතු වස්තුවට වඩා අපිව සුද්ධ ජාතියක් කළ තෝරාගත් වංශයකට අපිව ගෙන්නගත්තා. දෙවියන් වහන්සේ සන්තක සෙනගක් කියා සාක්ෂි දරුව අපේ උතුම් චරිතය වස්තු ලෝභයෙන් නැති කරගන්න නැතුව පරිත්‍යාගශීලී මිනිසුන් ලෙස දෙවියන් වහන්සේගේ ගෘහයේ කාරණාවලටත් උන්වහන්සේගේ මහිමේ උදෙසාත් අප සතු වස්තුව කැප කරන්නට කරුණාව දුන මැනව. මම යාචනා කර ඔබට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. අද මේ වචනේ ආපු අය කීකරුකමටත් කැප වුණා වූ ජීවිතයක් ගත කරන්නට දිය යුතු දසෙන් කොටස් වර්ග කීපයක් තිබෙනවා. ඒවා තේරුම් අරගෙන හෝ නැත්නම් අඩුම තරමේ අවම දසෙන් කොටසක්වත් දෙන්න. තමා සතු දෙයින් දෙවිදුන්ට කරුත්වයක් දක්වන්නට එයින් සේවයක් කරන්නට උන්ට කරුණාව දුන බෑනවා. ඒ මුදල් අරගෙන Tamanට ඕන තැන්වලට ආයෝජනය කරන වෙනුවට ස්වාමීන් වහන්සේගේ ගෘහයටදී ඒ සේවයේ කටයුතු වලට ඒවා නිසි ලෙස ආයෝජනය කරන්නට ඉඩ දෙමින් කීකරු මිනිසයන් වෙන්නට අනුග්‍රහය දෙන්න. පේරිතයන්ගේ පාමුල තැබූ මුදල් හදල් මෙන් අප සතුදේ ස්වාමීන් වහන්සේගේ ගෘහයන් වලටදී ඔවුන්ගේ සේවා අරමුණු දෙසා පාවිච්චි කරන්නට ඔබ අපට කීකරුකමේ ආශිර්වාදය දුන වෙනවා. අපේ දේශයේ දුප්පත් දේශයක් ලෙස ලෝපුරා පතල වෙන මේ යුගයේදී කිතුණුවන් ලෙස දේශයේ සම්පත් ආශිර්වාද වෙන පියවර විජාතික මිනිසයන් නිසා ඇතිවෙච්ච විවිධ දේවල් පමණක් නෙවෙයි අපි දෙවිදුන්ට නොදී සිටීමේ වරද පවා ඉවත් කොට මේ දේශයට ආශිර්වාද හේතුවක් වෙන්නට ස්වාමීනි අපිට උදව් කරමැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබත් ආශිර්වාද ලබන්න මේ දේශයට ඔබ නිසා ආශිර්වාදයට හේතුවක් වෙන්න හේතුවක් වෙමු. ඔබ හැමෝට දෙවිදුන්ට දක්වන ප්‍රේමයේ ප්‍රතිවිපාක අතිශයින් ලැබෙනවා ඇති. දෙවියන් වහන්සේගේ ප්‍රේමය, යේසුස් වහන්සේගේ අනුග්‍රහය, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම මේ සමග වේවා. ජේසුස් පිටයි.